समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवे सारज्य विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्युनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवे सारज्य विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्युनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवे सारज्य विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्युनो सम्मा सम्बुद्धस्स पंचमे भिक्खवे सद्धो कुलपुत्ते आनिसंसा खतमे पंच ये ते भिक्खवे लोके संतो सप्पुरिसो ते सद्दायेव पटमं अनुकम्पन्ति नो तथा असद्धं सद्धं येव पटमं उपसंकमन्ता उपसंकमन्ति नो तथा असद्धं सद्दस्सेव पटमं पतिगन्हन्ता पतिगन्हन्ति नो तथा असद्धं सद्दस्सेव पटमं धम्मं देसिन्ता देसिन्ति नो तथा असद्धं सद्धो कायस भेदा परं मरणा सुगतिं सग्गं लोकं उपपज्यति इमे को भिक्खवे पंच
සද්ධේ කුල පුත්තේ ආනිසංසාති. විහාරාධිපති අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි. සද්ධර්ම ශ්‍රාවක අද ධර්ම දේශනා පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරන උදය හෙට්ටිආරච්චි මහත්මයා, නිල්මිණි කොඩිතුවක්කු මහත්මිය ඇතුළු කාරුණික සත්පුරුෂ බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්න, නිවැරදි වූ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයක් ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. මේ ලෝකේ තියෙන හැම දානයකටම වඩා මහත්ඵල මහානිසංසදායක වූ එකම දානය බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝක සත්වයාට දානය කරවීම බව මේ සත්පුරුෂ පිරිස මනාව දන්නවා. මේ ලෝකේ යමෙකුට බොහොම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්න යමක් වෙත්නම් භයානක සසරින් එතර කරවන ලෝකෝත්තර මාර්ගය විවර කරවන යමක් මේ ලෝකේ ශ්‍රවණය කරන්න ඇතනම් ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේම බව මේ අය දන්නවා. ඒ නිසා බොහොම ශ්‍රද්ධාවෙන් ධර්මයේ දේශනා කරනවා, බොහොම ශ්‍රද්ධාවෙන් සද්ධර්ම ශ්‍රවණය කරනවා. එයින් ලැබෙන උතුම් කුසල් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සඳහන් වන සද්ධ කියන සූත්‍ර දේශනාව. බොහෝ දීර්ඝ වශයෙන් කරුණු කාරණා සාකච්ඡා කරන්න පුළුවන් ඉතාම ගැඹුරු සූත්‍රයක්. නමුත් අපි මේ කාල වේලාවට අනුව කරුණු කාරණා ටිකක් මේ සූත්‍රය ඇසුරු කරගෙන සාකච්ඡා කරමු. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ ජීවත් වෙන ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයාට ලැබෙන විශේෂ ආනිසංස පහක් තියෙනවා කියලා. ඒක ශ්‍රද්ධාවන්තයන්ට විතරයි ලැබෙන්නේ. ඒක මහත් වූ ලාභයක්. පළවෙනි ආනිසංසයේ හැටියට දේශනා කළා මේ ලෝකේ ජීවත් වෙනවා නම් කිසියම් සාන්ත සත්පුරුෂයන් පිරිසක්. ඒ අය මුලින්ම අනුග්‍රහ කරන්නේ ශ්‍රද්ධාවන්තයන්ටයි කියලා. මෙතන සාන්ත සත්පුරුෂයෝ කියලා සඳහන් කළේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා. ඊළඟට පිළිවෙලින් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ භික්ෂු භික්ෂුණී මහ උසස් ගුණ සිල් දරණ පුරණ අය.
බොහෝම ඉහළ සිල් ගුණ සම්පූර්ණ කරන උපාසක උපාසිකාව මේ කාරණාවේ පහලින් අපි සඳහන් කරනවා. සාමාන්‍ය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. මේ සිව්වණක් පිරිස අනුග්‍රහ කරනවා නම් අනුග්‍රහ කරන්නේ ශ්‍රද්ධාවන්තයන්ට. ඒක තමයි ලැබෙන පළවෙනි ආනිසංසය. දෙවෙනි ආනිසංසය තමයි එළඹෙනවා නම් යම් දෙයක් වෙනුවෙන් එළඹෙනවා නම් එළඹෙන්නේ ශ්‍රද්ධාවන්තයා ළඟට. තුන්වෙනි ආනිසංසය තමයි යමක් පිළිගන්නවා නම් මේ සිල්වතුන් ඉස්සරලාම පිළිගන්නේ ශ්‍රද්ධාවන්තයන්ගෙන්මයි. හතරවෙනි කාරණාව තමයි දහම් දේශනා කරනවා නම් මුලින්ම දහම් දේශනා කරන්නේ ශ්‍රද්ධාවන්තයන්ටමයි. පස්වෙනි ආනිසංසය තමයි මේ ශ්‍රද්ධාවන්තයෝ මරණින් මතු සුගතිගාමි වෙන්න වාසනාව උදා කරගන්නවා. මේ ලෝකේ ජීවත් වෙන ශ්‍රද්ධාවන්තයන්ට ලැබෙන විශේෂ වරප්‍රසාද පහ. පළවෙනි එක සාන්ත සත්පුරුෂයෝ අනුග්‍රහ කරන්නේ ශ්‍රද්ධාවන්තයන්ටයි. එළඹෙනවා නම් එළඹෙන්නේ ශ්‍රද්ධාවන්තයන් ළඟටයි. යමක් පිළිගන්නවා නම් පිළිගන්නේ ශ්‍රද්ධාවන්තයන්ගෙන්මයි. දහම් දේශනා කරනවා නම් දහම් දේශනා කරන්නේ ශ්‍රද්ධාවන්තයන්ටමයි. ඒ වගේම ශ්‍රද්ධාවන්තයා මරණින් මතු නිර්වාණගාමී වෙනවා. මේ තමයි ශ්‍රද්ධාවන්තයාට ලැබෙන ලාභ පහ. මේ කාරණා පහ තමයි මේ සූත්‍රයේ සඳහන් කරන්නේ. දැන් අපි මේ කරුණ ටිකක් විස්තරාත්මකව සාකච්ඡා කරමු. ලෝකේ ජීවත් වෙන සාන්ත සත්පුරුෂයෝ අපි සඳහන් කළා විශේෂයෙන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා. අපි මේ කාරණාව එතන ඉඳලා සාකච්ඡා කළොත් වෙනතනේ බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ මේ ලෝකේ විවේකයට පුදුම විදිහට කැමති අය. භාග්‍යතුන් වහන්සේ තරම් විවේකයට කැමති කෙනෙක් මේ ලෝක ධාතුවේ වෙන නැහැ කියලා සඳහන් කරා. කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය මේ ආදි වශයෙන් විවේකයන් ගණනාවක් වෙනවා. මේ විවේකයට භාග්‍යතුන් වහන්සේ පුදුම විදිහට කැමතියි. ඒ පිළිබඳව කරුණු දක්වපු තැන් ත්‍රිපිටකයේ බොහෝම තියෙනවා. එක අවස්ථාවක සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කරනකොට ධර්ම දේශනාව කරන්නේ අනුකම්පාවෙන්ද. ඒ ධර්ම දේශනාව අතරේ සමහර ධර්ම කාරණාවල් කියවෙනකොට ශ්‍රාවකයන්ගේ හිතේ උපදින ශ්‍රද්ධාව නිසා ඒ ධර්ම කාරණාව නිමා වෙනකොටම ශ්‍රාවකයෝ සාදුකාර පවත්වනවා. ඉස්සරහට කියවෙන වචනය මේ තරම් චිත්ත ප්‍රීතියක් උපද්දවලා අපි අතින් සාදුකාර කියවවයි කියලා ඒ ශ්‍රාවකයවත් දන්නේ නැහැ තාම. නමුත් භාග්‍යතුන් වහන්සේ දන්නවා අහවල් වචනේ නිමා වෙනකොට මේ අය සාදු කියනවා කියලා. ඒ දන්න නිසා ඒ වචනේ දේශනා කරලා නිමා වෙනවත් එක්කම බුදුරජාණන් වහන්සේ සමාධියට සමවැදෙනවා කියලා කියන්නේ. ඒ ශ්‍රාවකයෝ සාදු කියන නිසා. ඒ සාදු කියලා ඉවර වෙනකන් ඒ කාලයක් විවේක ගන්න බුදුරජාණන් වහන්සේ කැමතියි කියලා කියන්නේ. දේශනාවේ බණපදේ නිමා වෙනවත් එක්කම සමාධියට සමවැදෙනවා. මිනිස්සු සාදු කියලා ඉවර වෙනකොට ආය දේශනාව පටන් ගන්නවා. මෙන්න මේ සුළු මොහොතක් භාග්‍යතුන් වහන්සේට විවේකය වටිනවා නම් උන්වහන්සේ විවේකයට කොච්චර කැමතියක්ද කියන කාරණාව අපිට හිතන්නවත් බෑ. තව එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ පිළිබඳව බොහෝම පැහැදිච්ච බ්‍රාහ්මණවරු පිරිසක් බොහෝම ප්‍රණීත කැවිලි පෙවිලිත් හදාගෙන එනවා භාග්‍යතුන් වහන්සේ දැක බලා ගන්න. මේ වෙලාවේ මේ අය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ගාවට යන්න අවසර ලැබෙනකන් ටිකක් දුරින් වනාන්තරයේ එක තැන එකතු වෙලා ඉන්නවා. ඉතින් පිරිසක් එකතු වෙලා නිසා ඒ අය එතන කතා බහ කරනවා. මෙයා කියන එකට වඩා උඩින් අරයා වචනයක් කියනවා. එයාගේ කතාවට උඩින් මෙයා තව වචනයක් කියනවා. තව පිරිසක් පැත්තක කතාව නිසා
තමන්ගේ කතාව අනික් අයට ඇහෙන්නේ නැති වෙයි කියලා මෙයා ටිකක් හයියෙන් කියනවා. ඒ වාගේ දැන් පිරිස එකතු වෙච්ච තැන හරි සද්දි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි කවුද ඔය ශබ්ද කරන්නේ? කවුද කෑ ගහන්නේ? ස්වාමීනි ඉච්ඡානංගල වාසී බ්‍රාහ්මණවරු බුදුරජාණන් වහන්සේ දැක වැඳ පුදා ගන්න ඇවිල්ලා. ළඟට එන්න අවසර දෙනකන් ඒගොල්ලෝ එතෙන්ට වෙලා ඉන්නවා. ඒගොල්ලෝ තමයි ඔය කතා කරන්නේ. සඳහන් කරනවා මහණෙනි ඒගොල්ලෝ මුණ ගැහෙන්න මම කැමති නෑ කියලා. ඒගොල්ලෝ මුණ ගැහෙනවට වඩා මට මගේ විවේකය වටිනවා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කරනසේක්වා. බොහෝ ප්‍රණීත කාද්‍ය බෝධ්‍ය ආදී පිළියෙල කරගෙන ඇවිල්ලා තියෙන භාග්‍යතුන් වහන්සේට පිළිගන්නවලා දැකලා වැඳලා යන්නේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි කොයි තරම් ප්‍රණීත දේවල් ගෙනල්ලා තිබුණත් ඒ දේවල් මොහොතින් මල මුත්‍රා බවට පත් වෙනවා. ඒ මල මුත්‍රා බවට පත් වෙන දෙයක් වෙනුවෙන් මම මොකටද මගේ විවේකේ නාස්ති කරන්නේ? ඒ අයට කියන්නේ මම කැමති නෑ මුණ ගැහෙන්න කියලා. මේ තරම් විවේකයට කැමති. ඒ තරම් විවේකයට කැමති මේ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා එහෙමනම් මේ මනුස්ස ලෝකේ බොහෝ දෙනාට යහපතක් කරමින් මේ විදිහට වසර 50 60 100 හමාර සමහර භාග්‍යතුන් වහන්සේලා අවුරුදු 10 ගණන් වැඩ සිටියේ අනුකම්පාව නිසාමයි. ශ්‍රද්ධාවන්තයන්ට අනුකම්පාව නිසා. අපේ බුදුරජාණන් වහන්සේ දවසකට සැතපුණේ පැයකුත් විනාඩි 20ක විතර කාලයක් කියලා කියන්නේ. සංසාරයෙන් එතරට වැඩම කරපු භාග්‍යතුන් වහන්සේ මේ තරම් නිදිමරාගෙන කටයුතු කරන්නේ මොකක් සඳහාද? මේ ලෝකේ ශ්‍රද්ධාව තියෙන සත්පුරුෂයන් සංසාරයෙන් එතර කරන්න. බොහෝ දෙනාට අනුකම්පා කරන්න. අපේ නිවන වෙනුවෙන් අපිට වඩා මහන්සි වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ භාග්‍යතුන් වහන්සේ පැය 24කටම සැතපීලා තියෙන්නේ. පැය විනාඩි 20ක් විතර. ඒ පැය 24 අපි සැතපීලා තියෙනවා පැය 8ක් 10ක්. එතකොට අපිට වඩා අපේ නිවන වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ තමයි වෙහෙසෙන්නේ. එතකොට හිතා ගන්න පුළුවන් ද උන්වහන්සේ අපිට කොයිතරම් අනුකම්පා කරනවද කියලා. ආන් ඒ නිසා පිළිතුනේ මේ විවේකයට කැමති උත්තමයන් වහන්සේලා අනුකම්පාව නිසාම තමයි අපිට ධම් දේශනා කරලා තියෙන්නේ. ඒ විතරද? අපේ දාන පිළිගත්තේ මොකටද? අනුකම්පාවෙන්ද. නැත්තම් පිණ්ඩපාතේ වඩින්න නැතුව වැඩ ඉන්න තැනටම 이르දියෙම ආහාර පාන මවාගෙන වළඳන්න තිබුණා. නමුත් මේ ගම් දනව් වල නියංගම් වල පාරක් ගානේ පාගමනේ පිඬුසිඟා වඩින්න ඕනකමක් තිබුණේ නැහැ. නමුත් එහෙම වැඩම කළේ අපිට තියෙන අනුකම්පාව හින්දා. එහෙමනම් මේ ලෝකේ සාන්ත සත්පුරුෂයෝ විශේෂයෙන් අනුකම්පා කරන්නේ අනුග්‍රහ කරන්නේ කාටද කියලා සඳහන් කළා. ශ්‍රද්ධාවන්තයාටයි අනුග්‍රහ කරන්නේ. මුලින්ම අනුකම්පා කරන්නේ ශ්‍රද්ධාවන්තයාට. ඒක ශ්‍රද්ධාවන්තයෝ ලෝකේ ලබාපු පරම ලාභය. ඒ හින්දා මේ ශ්‍රද්ධාව කියන ධර්මය, ශ්‍රද්ධාව කියන ගුණය කොයි තරම්නම් වටිනවද? පින්නතුනි දෙවියෝ බ්‍රහ්මයෝ ඉස්සරලාම පිහිට වෙන්නේ කාටද? ශ්‍රද්ධාවන්තයන්ට. දැන් මේ කාලේ හැටියට නම් අපිට දෙවිවරු ගැන විශ්වාසයක්වත් නැහැ. දෙවිවරුන්ට චෝදනා කරන්න පටන් ගත්ත තැන ඉඳලා මිනිස්සු අද තුනුරුවන්ට චෝදනා කරන තැනට එනකන් එනවා. ඒ බණ අහනකොට බණ පොත් කියවනකොට අපිට අහන්න ලැබෙනවා, කියවන්න ලැබෙනවා. සමහර අය
දුකටපත් වෙච්ච අවස්ථාවල් වල කවුද ඇවිල්ලා පිහිට වෙලා ඒගොල්ලෝ බේරගෙන. කාරණාව අවසානයේ සඳහන් කරනවා ඒ ඇවිල්ලා තියෙන්නේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා. තවත් බලවත් දෙවිවරු. එතකොට කරදරයටපත් වෙච්ච මිනිස්සු බේරගන්න දෙවිවරු ඇවිල්ලා තියෙනවා. එතකොට මේ කාලේ එන්නේ නැති හින්දා ඒ වාගේ කාරණාවක් ඇහෙනකොට අපි විවේචනය කරනවා. ඔය කියන්නේ බොරු. එහෙමනම් අපි ගාවටත් එන්න දෙපෙයි. මේ තරම් ගම් වතුර ගලනවා. මේ තරම් නාය යනවා. කඳු කඩා වැටෙනවා. තවත් නොයෙක් කරදර ඇති වෙනවා. කොහේ එහෙනම් අපි බේරගත්තා කියලා. ඇයි මේ බේරගන්න එන්නේ නැත්තේ? අපි ගාව අඩුපාඩුවක් තියෙන හින්දා මිසක් මේ ලෝකේ දෙවිවරු බ්‍රහ්මයෝ නැති හින්දා නෙමෙයි. උන්වහන්සේලාට විශේෂයෙන් අපි පේන්න ඕනේ. එතකොටනේ උදව් කරන්න එන්නේ. එතකොට අපි කොහොමද කල්පනා කරන්න ඕනේ? වෙනතුනේ මෙහෙම හිතන්නකෝ. අපි අන්තර්ජාලයට ගිහිල්ලා ලංකාව බලනවා. අන්තර්ජාලයෙන් ලංකාව කෝ කියලා හොයනවා. එතකොට ලංකාව මේ තියෙන්නේ කියලා අපිට මොකද්ද පේන්නේ? අපිට පේන්නේ කොළ පාට කැලෑවක්. එහෙම නේද පේන්නේ? ලංකාව කියලා පේන්නේ කැලෑවක්. දැන් එතකොට අපි ඒක ලොකු කර බලනකොට අපිට පේනවා සිරිපාඩි, ඉදිරි තලාගල්, ලංකාවේ තියෙන මහා උස ලොකු කඳු වැටි පේන්න පටන් ගන්නවා. තව ටිකක් ලොකු කරනකොට ඊට පස්සේ ලොකු චෛත්‍යවල්, ගංගාවල්, ඒ වගේ දේවල් පේනවා. තව ටිකක් ලොකු කරලා බලහම එතකොට පේනවා ගෙවල්, පාරවල්, ඒ වගේ දේවල් පේනවා. තාම මිනිස්සු පේන්නේ නැහැ. මිනිස්සු ඊට වඩා හුඟක් කුඩයි. තව සෑහෙන්න ලොකු කරන්න ඕන මිනිස්සු පේන්නේ. දැන් එතකොට මිනිස්සු පේනවා. දෙවියන්ටත් එහෙම තමයි. අපිව පේනවා. දැන් අපි දුකටනේ පිහිට වෙන්න ඕනේ. අපි කියමුකෝ දෙවිවරු ලංකාව දිහා බැලුවා කියලා. ලංකාවේ ඉන්නවද දුක නැති මිනිහෙක්? අපි ඔක්කොම දුක්ඛිත මිනිස්සු. එතකොට පේන මිනිස්සු ඔක්කොටම දුකක් තියෙනවා. දැන් එතකොට මේ ඔක්කොටම පිහිට වෙන්න පුළුවන්ද? එහෙනම් ඉස්සරලාම කඳු පෙනුනා වගේ මිනිස්සු අතරින් ඉස්සරලාම දෙවියන්ගේ ඇහැට ගැටෙන්න අනික් සියලුම මිනිස්සු නොපෙනී අපිව පේන්න අපි ළඟ විශේෂත්වයක් තියෙනවා. එතකොටයි අපි පේන්නේ. ආන්ගේ විශේෂයෙන් පේන පුද්ගලයාට තමයි පිහිට වෙන්නේ. උන්වහන්සේලා අපි දිහා බලලා සතුටු වෙන්න ඕනේ. උන්වහන්සේලාට අපි දිහා බලහම සතුටක් ඇති වෙනවා නම් මේ දෙවියන්ට විතරක් නෙමෙයි මේ අපි දෙවියෝ ගත්තේ මෙතන මේක විස්තර කරන්නේ. එහෙනම් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාටත් අපි දිහා බලහම සතුටක් ඇති වෙන්න ඕනේ. මොකද අපි ගාව විශේෂ යමක් තියෙන්න ඕනේ. අපිට කොහොමද සලකන්නේ? එන්නතුනේ ප්‍රතිග්‍රාහකයෝ වෙච්ච අපි බලාපොරොත්තු වෙන්න හොඳයිද? මට මෙහෙම දේවල් ලැබුණොත් හොඳයි කියලා. අපිට හිතෙන්න පුළුවන්. නමුත් අපිට ඒක ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑනේ. දායකයා මොනවද දෙයිද දන්නේ නෑනේ. එහෙමනම් දෙන්නේ මොකද්ද කියලා තීරණය කරලා තියෙන්නේ දායකයා. අපිට නොඑක් දේවල් හිතෙන්න පුළුවන්. දායකයා තමයි තීරණය කරන්නේ දෙන්නේ මොනවද කියලා. ඔක හොඳටම තීරණය තැන. දැන් අපි පින්නතුන් වාහනයක ගොඩ වෙලා පාරට ගියහම වාහනේ අරගෙන ඔය බොහෝ තැන්වල වාහන පොලිමේ අපිට නතර වෙලා ඉන්න වෙනවා. ඒ ඉන්නකොට අපි හොඳටම දන්නවා නොයේ යාචකයෝ ඇවිල්ලා අර වීදුරුව ගාවින් අපෙන් කීයක් හරි ඉල්ලනවා. වාහන පාවිච්චි කරන හුඟක් අය ළඟ වාහනේ ඉස්සරහා මාරු සල්ලි ගොඩක් තියෙනවා. ඒ තියාගෙන ඉන්නේ මේ ඉල්ලන කට්ටියට දෙන්න. අපි කියමුකෝ අද රුපියල් 1000ක් මාරු අරන් ගියා මග දිගට ඉල්ලන අයට දෙන්න. අපි පින්නතුන් හිතලා බලන්නකෝ
ඔබ එහෙම දෙනකොට වීදුරුව ගාවට ආපු ඔක්කොටම දුන්නද කියලා? හැමෝටම දුන්නේ නැහැ. කාටද අපි දුන්නේ? දුන්නේ අපි සතුටු කරපු අයට. බොහොම අහිංසක හිණාවක් පෙන්නලා, ඔළුව පාත් කරලා, බැගෑපත්කමින් ඇවිල්ලා වීදුරුව ළඟ බලාගෙන ඉන්නකොට දුන්නා. නමුත් සමහර අය වීදුරුව ගාව බලාගෙන හිටියා. ඒ වුණාට අපි ඉස්සරහා බලාගෙන ඉඳලා එහෙමම ගියා. දැන් මට මොකටද අරයට දෙන්න හිතුනේ? එයාගේ පෙනුමෙන්, එයාගේ හිණාවෙන්, එයාගේ හැසිරීමෙන් මට අනුකම්පාවක් සතුටක් ඇති වුණා. එහෙමනම් මේ දෙවිවරු පිහිට වෙන්නෙත් එහෙම. උන්වහන්සේලා සතුටු වෙන්න ඕනේ අපි දැකලා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අපි දිහා බලලා ඉස්සරළම සතුටු වෙන්න ඕනේ. අපෙන් සතුටක් ලැබුණොත් ආන්ගේ සතුට ලැබෙන අයට තමයි ඉස්සරළ පිහිට වෙන්නේ. එහෙමනම් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සතුටු වෙන්නේ කාගෙන්ද? ශ්‍රද්ධාවන්තයෝ දැකලා. ආන් ඒකයි ඉස්සරලාම අනුග්‍රහ කරන්නේ ශ්‍රද්ධාවන්තයාට. ඒ ශ්‍රද්ධාවන්තයාට අනුග්‍රහ කිරීම පිණිස තමයි උන්වහන්සේලා මේ තරම් කැපකිරීම කරන්නේ. මම කියවනේ මේ සූත්‍රය හරි ගැඹුරුයි කියලා. අපේ මහ බෝසතාණන් වහන්සේ මමත් බුදු වෙන්න ඕනේ කියලා තීරණය කරපු තැන ඉඳලා ලෞතර බුද්ධත්වයේ ලබන තැනට එනකොට මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක් සංසාරේ නොයෙක් කැපකිරීම කරමින් ඇවිල්ලා මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ එකක් අපමණ දුක් විඳලා පාරමී පූර්ණේ කරලා ලෞතර බුද්ධත්වයේ ලැබුවේ බොහෝ දිනකට අනුකම්පාව නිසා. නැත්තම් තනියම නිවන් දකින්න රහත් වෙන්න අවස්ථා කීයක් නම් මගේ ඇරියද? නමුත් ඒ අවස්ථා මගහැර අපි කෙරෙහි අනුකම්පාවෙන් උන්වහන්සේ ලෞතර බුදු බව ලබාගෙන ඉස්සරලාම පිහිට වෙනවා ශ්‍රද්ධාවන්තයෝ. පසේ බුදුරජාණන් වහන්සේලාත් එහෙම. මහරහතන් වහන්සේලාත් එහෙම. අපේ බුදුරජාණන් වහන්සේ නිතර වැඩම කරපු මහරහතන් වහන්සේලා නිතර වැඩම කරපු සමහර ගෙවල් තිබුණා. අනාථපිණ්ඩික සිටුතුමාගේ ගෙදර හැම වෙලාවෙම ආසන 1000ක් පනවලා තියෙනවා. විශාකා මහ උපාසිකාවගේ ගෙදරත් එහෙමයි. හැම වෙලාවෙම ආසන 1000ක් සූදානම්. 1000ක් දෙනා වහන්සේ වැඩියොත් දන් දෙන්න මේ ආසන හැදුවා විතරක් නෙමෙයි. හැමදාම එහෙනම් 1000කට විතර දානෙත් හදාගෙන බලාගෙන ඉන්නවනේ වැඩියක් නැත්තම්. පූජා කරගන්න තව පිරිකර જાතිත් හදාගෙන බලාගෙන හිටියන්නේ. පා දෝවණේ කරන්න 1000ක් දෙනාට ප්‍රමාණවත් වෙන්න පෑන් ටික සකස් කරලා තියාගෙන ඉන්න බලාගෙන හිටියේ. කවදාවත් කරදරයක් කියලා හිතුවේ නෑනේ. ශ්‍රද්ධාවෙන් බලාගෙන හිටියා. ආන් එවන් ශ්‍රද්ධාවන්තයෝ ළඟට වැඩියෙන් සාන්ත සත්පුරුෂයෝ වැඩම කළා. අනුග්‍රහ කළා. වැඩියෙන් පිළිගත්තා. අනුග්‍රහ කරන්නේ ශ්‍රද්ධාවන්තයන්ට. ඒ වගේම එළඹෙන්නේ ශ්‍රද්ධාවන්තයෝ ගාවට. දැන් බලන්නකො පසේ බුදුරජාණන් වහන්සේලා ලෞතර භාග්‍යතුන් වහන්සේගේ මේ කරුණා ගුණයේ සීමාවක් නෑ. නමුත් අපි මේ අතීතයේ අපේ රහතන් වහන්සේලාගේ අතීත චරිත අපි සාකච්ඡා කරනකොට ධර්ම දේශනා අහනකොට මේ රහත් වෙන මේ ජීවිතේ මේ විදිහේ ප්‍රතිඵල ලැබුවේ පෙර අහවල් ආත්මවල අබුද්ධෝත්පාද කාලවල බුද්ධාන්තරවල මෙන්න මේ වාගේ පින්කම් කිරීමේ ප්‍රතිඵලයක් හැටියටයි කියලා අපි අන්තිමට ඒ කාරණාව ගල්පනවා. එවන් නොයෙක් තැන්වල තියෙන්නේ විශේෂ අනුකම්පාවක් ලැබිලා පින්කම් කරපු තැන්. දැන් පින්තුනේ අපේ ශාසනය සඳහන් කරනවා සුඛ කියලා සාමණේරයන් වහන්සේ නම. අපේ සරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය රත්නය. වයස අවුරුදු 7යි. පින්ඩපාතේ වඩින ගමන් උන්වහන්සේ යම් කාරණා ටිකක් දැකලා ඒ පිළිබඳව නැවත හිතලා උන්වහන්සේ කල්පනා කළා මේ ගොවියන්ට වඩුවන්ට යකඩ වැඩ කරන අයට
ගොවියට වතුර කීකරු කරලා කුඹුරට ගෙනියන්න පුළුවන් වුණා. බඩු බාස්ුන්නේ හැට ලී දඬු කීකරු කරලා ඇඳපුටු හදන්න පුළුවන් වුණා. යකඩ වැඩ කරන කෙනාට බොහොම ශක්තිමත් තේජවන්ත යකඩ නමල ඇද කරලා හැඩ කරලා ලස්සන නිර්මාණ කරන්න පුළුවන් වුණා. හිත පිට නැති දේවල් වලට ඉච්ඡර දේවල් කරන්න පුළුවන් නම් හිතක් තියෙන මට මගේ හිත හදාගන්න බැරි කීකරු කරන්න බැරි ඇයි? එහෙම හිතලා තීරණය කළා මම දැන් යනවා හිත කීකරු කරන්න. රහතන් වහන්සේට ඒ කාරණාව සඳහන් කරලා කියනවා ස්වාමීනි මම පින්ඩපාතේ වඩින්නේ නැහැ. මම යනවා මගේ හිත කීකරු කරගන්න. නමුත් ස්වාමීනි මට දානෙ ටිකක් ගේනව නේද කියලා අහනවා. පඬිත සාමණේරයන්ගේ කතාවෙත් ඕකමයි තියෙන්නේ. සරියුත් මහරහතන් වහන්සේ හොඳයි මම අරන් එන්නම් කියලා කියනවා. නමුත් සුඛ සාමණේරයෝ කියනවා ස්වාමීනි හැබැයි මට අද වෑංජන 100ක් එක දානෙ වේලක් ඕනේ කියලා. ඒ වෙලාවේ රහතන් වහන්සේ සඳහන් කරනවා සාමණේර මට ලැබෙයිද? මට ඉල්ලන්න බෑ 100ක්. ලැබුණොත් ගේන්න. ස්වාමීනි ඔබ වහන්සේගේ පිනට හම්බුනේ නැත්නම් මගේ පිනට හම්බ වෙනවා. දැන් මොකද්ද මේ පින? සුඛ සාමණේරයන් වහන්සේ පෙර අත් භවයක දර විකුණලා තමයි ජීවත් වෙන්නේ. ප්‍රණීත කෑම කාලණය දැකලත් නැති තරම් බොහෝම අහිංසකයි. නමුත් දර විකුණන්න වෙන නගරයකට ගියහම ඒ නගරේ ඉන්න සිටුවරයා සමහර දවස් වලට ව්‍යංජන 100ක් එක ආහාර වේලක් ගන්නවා. මෙයා දර විකුණන්න ගිහිල්ලා නතර වෙන ගෙදර එක්කෙනා කියනවා යමු සිටුවරයා කෑම කනවා බලන්න. කන්දක සිට. ගිහිල්ලා බලාම හරි සුවඳයි. ඉතින් අරයට කිව්වා මටත් කෑම වේලක් ඉල්ලලා දෙන්න බත් කටක් ඉල්ලලා දෙන්න කියලා. සිටුවරයා කිව්වා බෑ කියලා. ඕනෑම නම් 3 අවුරුද්දක් රෑ දවල් දෙකේම පඩි නැතුව වැඩ කරන්න කිව්වා. කැමති වුණා. 3 අවුරුද්දක් රෑ දවල් දෙකේම මුදල් නැතුව වැඩ කෙරුවා. අවුරුදු 3 සම්පූර්ණයි. සිටුතුමා කිව්වා එහෙනම් මෙයාට මට කෑම දෙනවා වගේම හොඳට අන්දලා පලන්දලා ඒ වගේම තන වාඩි කරවලා එවන් තලියක එවන් විදිහටම කෑම දෙන්න කියලා. කෑම ටිකත් ඔක්කොම බෙදලා 3 අවුරුද්දක් බැල මෙහෙවරකම් කරලා හොයාගත්ත කෑම වේදෙන්නේ. මේ බත් කට කන්න කොච්චර දුක් විඳලාද? බත් පිඟානට අත තියෙනකොටම කවුද එන්නේ? පසේ බුදුරජාණන් වහන්සේලා. ඇයි දැන් පසේ බුදුරජාණන් වහන්සේට මේ දුගිය ගාවටම දෙන්න තිබුණේ? මේ ලෝකේ යන්න වෙන කෙනෙක් හිටියේ නැද්ද? වඩින්න ඉස්සරලා උන්වහන්සේලා බලනවා මොහු ගාවට වැඩියොත් මට ලැබෙයිද? ඒ කියන්නේ එහෙනම් දැන් 3 අවුරුද්දක් දුක් විඳලා හොයාගත්ත කෑම වේල දෙන්න තරම් ශ්‍රද්ධාවක් මොහු ගාව තියෙනවද කියලා බලනවා. ආන් එහෙම ශ්‍රද්ධාවක් තියෙනවා කියලා දැක්කහම තමයි ඒ පුද්ගලයා ගාවට එළඹෙන්නේ. එහෙමනම් දෙවෙනි කාරණාව සඳහන් කළේ එළඹෙන්නේ ශ්‍රද්ධාවන්තයා ගාවට. දෙනවනම් විතරනේ එළඹෙන්නේ. අන්න බාර දුගියගේ කතාව. මේ වගේ නොයෙක් කාරණා කල්පනා කරලා බලන්න. මෙන්ඩක සිටුතුමාගේ කතාව. මේ හැම කරුණකින්ම තේින ශ්‍රද්ධාවන්තයෝ ගාවට එළඹෙන්න බව. මහරහතන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවැදිලා නිරෝධ සමාපත්තියෙන් අවදි වෙලා බලනවා අද මම කාටද පිට වෙන්නේ කියලා. දැන් අපි ඒ දන්නවනේ නිරෝධ සමාපත්තියෙන් අවදි වෙලා යම් කෙනෙකුගේ දාන වේල බාරගත්තොත් ඒ පුජ්‍යලයට එදාට මොකද වෙන්නේ කියලා. මොනවද ලැබෙන්නේ කියලා. පුන්න දුගිය ගාවට සරියුත් මහරහතන් වහන්සේ වැඩියහම පුන්න හාපු කුඹුරේ හී කැට ටික රන් කැට බවට පත් වුණා. ඉතින් වඩින්නේ මේ වෙලාවේ බඩගින්න අත්හැරලා මට දාන වේල දෙනවද කියලා බලනවා. එහෙම දෙන්න නම් ශ්‍රද්ධාවක් තියෙන්න. එහෙනම් එළඹෙන්නේ ශ්‍රද්ධාවන්තයා ගාවටයි කියන කාරණාවටයි මේ කරුණු ටික මතක් කරගන්න. එහෙනම් අනුග්‍රහ කරන්නේ ශ්‍රද්ධාවන්තයාට එළඹෙන්නේ ශ්‍රද්ධාවන්තයා ළඟට. ඊළඟට පින්නතේ පිළිගන්නේ ශ්‍රද්ධාවන්තයා ළඟට.
ඒ සඳහා කරුණු ඕන තරම් ධර්මයේ තුල පෙන්වන්න පුළුවන්. අපිට මතකද සංක ජාතකය? අපේ මහබෝසතාණන් වහන්සේ. ඒක ආත්මයක සංක කියලා බ්‍රාහ්මණයෙක් වෙලා ඉපදිලා. දවසකට කහවණු ලක්ෂ 6ක් දෙනවා. තමන්ගේ නගරයට ඇතුල් වෙන ප්‍රධාන දොරටු 4 දන්සල් 4යි. නගරේ මැද්දේ එක දන්සලයි, ගෙදර දොරකඩ එක දන්සලයි. හැම දන්සලකම දවසකට කහවණු එක දන්සලක කහවණු ලක්ෂයක්. එතකොට 6 පොලේ කහවණු ලක්ෂ 6ක්. මෙහෙම දන් දීගෙන යනකොට තමන්ගේ ධනෙ දැන් අඩු වෙනවා, හිග වෙනවා කියලා තේරුණා. කල්පනා කළා ධනය මෙහෙම ඡය වෙලා ගියොත් මට දන් දෙන එක නවත්තන්න වෙනවා. ඒක කරන්න බෑ. තමන්ගේ පිරිසට උපදෙස් දුන්නා ඔයගොල්ලෝ දන් දෙන්න වරද්දන්න එපා. මම පිට රටකට ගිහිල්ලා ආයෙත් ධනෙ හම්බ කරගෙන එන්න. තමන්ගේ පිරිසත් එක්ක පිට රට යන්න. පිටත් වෙනවා. මේ වෙලාවේ පසේ බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දැකලා මේ වඩින්නේ මහා ශ්‍රද්ධාවන්තයෙක්, මේ ඉන්නේ මහා පුණ්‍යවන්තයෙක්. එයා යන්නේ දන් දෙන්න සල්ලි හොයන්න. මෙයාට ගමනේදී මොකක් හරි කරදරයක් වෙයි. බලහම 7 දවසකින් නැව පෙරලෙනවා. නැව ගිලෙනවා. මොකද නැව සිදුරු වෙලා නැවට වතුර එනවා. මං කොහොමද මේ සත්පුරුෂයාට පිහිට වෙන්නේ කියලා කල්පනා කළා. පිහිට වෙන්න ක්‍රමයක් කල්පනා කරගෙන සංක බ්‍රාහ්මණතුමාට පේන්නේ උන්වහන්සේ මුහුදු වැලි තලාවේ පූට කවුවේ ප්‍රත්‍යක්ෂ වැලි උඩ අවුවේ පිච්චි වඩිනවා. බ්‍රාහ්මණතුමා ඒක දැකලා දුවගෙන ගිහිල්ලා ආරාධනා කරලා ගහක් යට වැලි ගොඩක් ගහලා ඒ මත නිසීදනය එළලා වඩා හිඳවලා බීමට ගෙනියන වතුරකින් උන්වහන්සේගේ සිරිපතුල් දෝවණය කරලා තමන් පැලඳගෙන ඉන්න පාවහන් දෙක ගලවලා පසේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලට පිළිගන්නවා. තමන් ඉහළ ගන්න ගෙනියන කුඩෙත් පිළිගන්නවා. ස්වාමීනි මට අනුකම්පා කරලා පිළිගන්න. මම අවුවට පිච්චුනාට කමන්නේ භාග්‍යතුන් වහන්සේ පිච්චෙන්න එපා මේ කුඩේ පාවිච්චි කරන්න. මොකද භාග්‍යතුන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ දන්නවා මම මේ විදිහට වැඩියහම මේ වාගේ පූජාවක් කරනවා ශ්‍රද්ධාව හින්දා. ආන් මේ පූජාව හින්දා ඔහුට යහපතක් සැලසෙනවා. සංක බ්‍රාහ්මණතුමාට පේන්නේ මේ මිරිවැඩි සංගල පැලඳගෙන කුඩෙත් ඉහළගෙන පසේ භාග්‍යතුන් වහන්සේ ටික දුරක් වැඩම කරලා අහසට පැන නැගලා ගන්ධ මාදන පර්වතයට වැඩියා. මේ පිරිස පිටරට යන නැවට ගොඩ වෙලා දැන් යාත්‍රා කරනවා. දවස් 7ක් යනකොට නැව සිදුරු වුණා. නැවට වතුර එනවා. කරගන්න දෙයක් නැහැ. සංක බ්‍රාහ්මණතුමා නැවේ තිබිච්ච ගිතෙල් වලින් බඩ පිරෙනකන් ගිතෙල් දීවා. කකුරුත් කෑවා. ඊළඟට ගිතෙල් වලින් හොඳට නෑවා. දැන් මේවා ඔක්කොම මුහුදුපත් වෙන්නේ නැති. නැවේ කුඹ ගහ දිග උසම තැනට නැංගා. එක අතවැසියෙකුටත් මේ කාරණාව කියලා දෙන්න ඈතට පැන්නා. මොකද මිනිස්සු මුහුදට වැටෙනකොටම මාළු වෙනවා මෙතෙන්ට මිනිස්සු කන්නේ. ඒකෙන් බේරෙන්න ඈතට පැන්නා. පැනලා මුහුදු වතුරෙන් කට හොදලා අටසිල් සමාදන් වෙලා දැන් පින්නනවා. මුහුදට අධිපති දෙවඟන මණිමේකලා කියලා ධර්මයේ සඳහන් කරන්නේ. සතරවරන් දෙවියෝ තමයි පත් කරලා තියෙන්නේ. අම්මට තාත්තට සලකන අය, තිසරණ තියන අය, සත්පුරුෂයෝ මුහුදට වැටුණොත් බේරන්න ඕනේ. බලන්න එතකොට සත්පුරුෂයාට මොනතරම් රැකවරණයක් මහ මුහුදෙත් තියෙනවද කියලා. මණිමේකලා දෙවඟනත් වෙන වැඩක යෙදিলা හිටියා. සංක බ්‍රාහ්මණතුමා මුහුදට වැටිලා දවස් ගාණක් පීනනවා දැක්කේ. හදිසියේ දැකලා ඉක්මනට ඇවිල්ලා කිව්වා මගේ යාත්‍රාවට නගින්න කියලා. කෑම ගෙනල්ලා දුන්නා දැන් දවස් ගාණක් බඩගින්නේ පිළිනවා. සඳහන් කළා එපා. මම සිල් අරගෙන ඉන්නේ. එතන ලස්සන දෙබසක් තියෙනවා. ඉතින් ඒ කාරණාව දීර්ඝව සඳහන් කරන්න මේ කාලේ නෙමෙයි. දෙවඟන කියන්නේ මගේ යාත්‍රාවට නගින්න කියලා. ඔබේ යාත්‍රාවට මම එන්නේ. ඔබේ යාත්‍රාවට මම ගන්න හදන්නේ මගේ පිනක් නිසාද ඔබේ අනුභවය නිසාද? ඒ මතක නැද්ද දවස් කීපයකට කලින් පසේ භාග්‍යතුන් වහන්සේට කරපු පූජාව? ඔබේ පිනටයි මම ගන්නෙ. මගේ පින නම් මට යාත්‍රාවක් මවලා දෙන්න මගේ රටට යන්න කියලා. ඒලාවේ සත්‍රුවන්මය නැවක් මවලා සංක බ්‍රාහ්මණතුමා දෝති ගෙනහිල්ලා නැවී පිහිටුවා කියලා සඳහන් කරනවා. ඒ වෙලාවේ අහනවා. "එයි මම විතරද මගේ අතවැසියා?" සඳහන් කළ අතවැසියා ගන්නේ නැහැ.
ඇයි කියලා කිව්වා. අතවැසියට පින් මදි. අතවැසිය දන් දීලා නැහැ. ඔබතුමා විතරයි දන් දෙන්නේ. ඊට පස්සේ සංඝ බ්‍රාහ්මණතුමා තමන් පසේ භාග්‍යතුන් වහන්සේට පාවහන් සහ කුඩේ පූජා කළා කරපු පින්කම අතවැසියට අනුමෝදන් කෙරුවා. අනුමෝදන් කළා තිසරණෙහි පිහිටුවා. ඊට පස්සේ අරන් නැවී තිබ්බා. එතකොට සංඝ බ්‍රාහ්මණතුමා එක්ක ආපු අනික් කට්ටිය නැවී ගිලුණනේ. එහෙනම් පසේ බුදුරජාණන් වහන්සේට තිබුණේ නැද්ද ඒ කට්ටිය ගාවටත් පදින්න? ඒ කට්ටියට පූජා කරන්න දෙයක් නැත්තම් භාග්‍යතුන් වහන්සේ දැකලා දන ගහලා වැඳන ඒත් පින්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ මිනිස්සු ගාවට ගියහම දන ගහලා වඳින්නේවත් නෑ. ඒ හින්දා එළඹුන්නේ ශ්‍රද්ධාව නැති හින්දා. බලන්න මේ කාරණාවල තියෙන ගැඹුර. ඒ කාරණාවල තියෙන බැරෑරුම්කම වැදගත්කම. එහෙනම් අතවැසියට පින් අනුමෝදන් කළාම තමයි නැවත ගන්නේ. එහෙනම් එළඹෙන්නේ ශ්‍රද්ධාවන්තයෝ ගාව තමයි. ඒකටයි මේ කාරණාව සඳහන් කරන්නේ. ධර්ම දේශනා කරන්නේ මුලින්ම ශ්‍රද්ධාවන්තයාටයි. එහෙම ශ්‍රද්ධාවන්තයන්ට ධර්ම දේශනා කරාම තමයි ඒ දේශනාවෙන් මහත් වූ ප්‍රයෝජනයක් තියෙන්නේ. දේශකයා වෙහසුනා විතරක් වෙන්නේ නැත්තේ ශ්‍රද්ධාවන්තයන්ට ධර්ම දේශනා කෙරුවොත් විතරයි. මොකද මේ ධර්මය අහලා ඒ ශ්‍රද්ධාවන්තයෝ කල්පනා කරනවා අපි සිල් ගන්න ඕනේ කියලා. අපි දන් දෙන්න ඕනේ කියලා. අපි තිසරණෙහි පිහිටන්න ඕනේ කියලා. අපි භාවනා කරන්න ඕනේ කියලා. අපි ගුණධර්ම පුරන්න ඕනේ කියලා තීරණයකට එළඹෙනවා නම් එළඹෙන්නේ ශ්‍රද්ධාවන්තයෝ. ශ්‍රද්ධාව නැති අය ඔහේ අහගෙන ඉඳලා නැගිටලා යනවා. ඒ අයගේ ජීවිත බණ ඇහුවා කියලා වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ශ්‍රද්ධාවන්තයන්ගේ ජීවිත බණ අහලා ඉවර වෙනකොට වෙනස් වෙලා නැගිටිනවා. එක වරදක් හරි හදාගෙන නැගිටිනවා. එහෙමනම් ධර්ම දේශනා කරන්නේ ශ්‍රද්ධාවන්තයන් තමයි කියලා සඳහන් කළා. එහෙම ධර්ම දේශනා කරනකොට ඒගොල්ලන්ට ඒ ධර්ම ශ්‍රවණය කරලා ධර්මානුකූලව කටයුතු කරලා සුගතියෙන් සුගතියට යමින් අප්‍රමාණ සැප සම්පත් විඳින්න පුළුවන් බව උන්වහන්සේලා දන්නවා. නමුත් ඒ සුගතියෙන් සුගතියට යනවට වඩා මේ ජීවිතේම සංසාරයෙන් එතර කරවන්න පුළුවන්කම තියෙනවා නම් මේ ජීවිතේම සසරින් එතර කරවන්නම ධර්මයේ දේශනා කරනවා කියලා සඳහන් කරනවා. ශ්‍රද්ධාවන්තයන්ට මේ ලෝකේ ශ්‍රද්ධාවන්තයෝ ලබන පුදුම ලාභය. ඊළඟට පින්නතුනේ මේ සූත්‍රයේ සඳහන් කරනවා ශ්‍රද්ධාවන්තෙක් කොයිතරම් සමාජයට යහපතක් කරනවද කියලා. ශ්‍රද්ධාවන්තයෙක් මොනතරම් සමාජයට වැඩදායක කෙනෙක් වෙනවද කියලා. මේ සූත්‍රයේ සඳහන් කරනවා ශ්‍රද්ධාවන්තයා කියලා කියන්නේ හොඳට අතුපතර විහිදිලා ගිහිල්ලා මුල ශක්තිමත් වෙලා වැඩිච්ච හතරමං හන්දියක තියෙන මහ ලොකු නුග ගහක් වගේ කියලා. එතකොට මෙතන ශ්‍රද්ධාවන්තයා උපමා කරලා තියෙන්නේ අතුපතර විහිදුණු ශක්තිමත් වැඩුණ හතරමං හන්දියක පිහිටපු නුග ගහකට. ඇයි එහෙම නුග ගහකට උපමා කළේ? නුග ගහේ ගෙඩි හැදෙනවා. බඩගින්නේ නිමා ගන්න නුග ගෙඩි අනුභව කරන්න හතර පැත්තෙන්ම කුරුල්ලෝ මිහිමියෝ නුග ගහට එනවා. ලොකු නුග ගහ ඒ හින්දා ගෙඩි ගොඩක් තියෙනවා. කුරුල්ලෝ වැඩි ප්‍රමාණයක් එතෙන්ට එනවා. මොකද හැමෝටම භුක්ති විඳින්න එතන පළ තියෙන නිසා. එතකොට මේ හතරමං හන්දියේ හතර පැත්තෙම එන මිනිස්සු මේ ගහේ තියෙන අපූර්ව සිසිල් පෙවන දැක්කහම පයින් යන අය වෙහෙසිච්ච අය කොයි පැත්තෙන් ආවත් වෙහෙස නිමා ගන්න මේ ගහ යට වාඩි වෙනවා. ගහ ලොකුයි. හැම පැත්තටම අතු විහිදිලා. ටිකකට නෙමෙයි හුඟ දෙනෙකුට වාඩි වෙලා ඉන්න පුළුවන්. කුරුල්ලෝ හුඟ දෙනෙකුටත් ලාභයක් වෙනවා. මිනිස්සු හුඟකටත් ප්‍රයෝජනයක් වෙනවා මේ හේවන. මිනිස්සුන්ට විතරක් නෙමෙයි සත්තු සිව්පාවන්ට හේවනක් ප්‍රයෝජනයක් වෙනවා. ශ්‍රද්ධාවන්තයත් අංගේවත්. එහෙමනම් අපි මුලින් සඳහන් කළානේ අනුග්‍රහ කරන්නේ ශ්‍රද්ධාවන්තයාට, එළඹෙන්නේ ශ්‍රද්ධාවන්තයා ළඟට, පිළිගන්නේ ශ්‍රද්ධාවන්තයාගෙන් කියන. එහෙමනම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ සිව්වනක් පිරිස
බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා මෙතන මූලික තැන ඉන්නවා. එහෙමනම් දානෙ ටිකක් වළඳන්න සිව්පසේ හොයාගන්න ඕනේ වෙච්චහම ශ්‍රද්ධාවන්තයෝ ගාවට එළඹෙනවා මිසක් ශ්‍රද්ධාව නැති අය ගාවට කවදාවත් එළඹෙන්නේ දෙන්නේ නැති අය ගාවට කවදාවත් යනවද නෑ ශ්‍රද්ධාවන්තයෝ ගාවට යන්නේ. ඒ ආපුවාම ඒ එන ඔක්කොටම සිව්පසේ ලැබෙන නිසා. එහෙනම් අර ගහට කුරුල්ලෝ ඇදෙනවා වගේ සදහවන්තයා ගාවට බොහෝ දෙනා ලැබෙනවා. ඒ ලැබුණාම ඉස්සරලාම කාටද සංග්‍රහ කරන්නේ? සිල්වත් ගුණවත් අයට සංග්‍රහ කරනවා. ඒ ශ්‍රද්ධාවන්තයෝ වැඩියෙන්ම ඉස්සරලා උදව් කරන්න පටන් ගන්නවා. ශ්‍රද්ධාවේ පරතරට ගියපු ඒ සීලවන්තයන්ට ගුණවන්තයන්ට. ඒ පිළිවෙලට ඊට පස්සේ අපි සලකන්න පටන් ගන්නවා. එතකොට පාරේ හැම පැත්තෙම ඉන්න මිනිස්සු මේ ගහ යට විවේක ගන්නවා වගේ මේ ලෝකේ තවත් ශ්‍රද්ධාවන්තයෝ ඇසුරු කරන්නේ සදහවන්තයෙක්ම. භික්ෂු භික්ෂුණීන් සිව්පසේ හොයාගෙන ඉන්නේ ශ්‍රද්ධාවන්තයා ගාවට. අනික් කල්යාණ මිත්‍රයෝ නිතරම එකතු වෙන්නේ ශ්‍රද්ධාවන්තයෝ ගාවට. ශ්‍රද්ධාව නැති අය ගාවට එකතු වෙන්නේ නැහැ ශ්‍රද්ධාවන්තයෝ. ශ්‍රද්ධාව නැති අය ගාවට එන්නේ නැහැ කල්යාණ මිත්‍රයෝ. ඒ අය ඇවිල්ලා ඇසුරු කරන්න කැමති වෙන්නේවත් කල්යාණ මිත්‍රයෝ ශ්‍රද්ධාවන්තයෝ. ඒ නිසා මේ සූත්‍ර දේශනාවෙන් අපි භාග්‍යතුන් වහන්සේ මනාව කරුණු දක්වන්නේ හැබෑම ශ්‍රද්ධාවන්තයා. මේ ලෝකේ ආර්යයන් වහන්සේලාගේ අනුකම්පාව ලැබෙනවා. හැබෑම ශ්‍රද්ධාවන්තයා ඉක්මනට සංසාරේ කෙරවල කරගන්න පාර හදා ගන්නවා. ආර්යයන් වහන්සේලාගේ අනුකම්පාව ලැබෙන්න තමන්ට සංසාරේ කෙරවල කරගන්න ලේසියි. ඒ මහා සිල්වතුන්ට මහා ගුණවතුන්ට වැඩියෙන් දම්පැන් පූජා කරගන්න සිව්පසයෙන් අපෝපස්ථාන කරන්ට ලැබෙනවා. නුගගහේ හේවණට බොහෝ දෙනා එනවා වගේ සත්පුරුෂයෝ නිතරම ශ්‍රද්ධාවන්තයෝ ගාවට එළඹුණාම ඒ අය කතා කළොත් ඒ ධර්ම කාරණාවක්. ඒ අය තැනකට යනවනම් ඒ පින් සිද්ධ වෙන කටයුතු වල තමයි වැඩියෙන් නිරත වෙන්නේ. යමක් කරන්න හිතෙනවනම් වැඩියෙන් කරන්න හිතෙන්නේ මහා මහා පින්කම්. බොහෝ කුසල් රැස් වෙන දේවල්. තනියම කරනව නෙමෙයි. ගැළපෙන අයට අඬ ගහ ගන්නවා. නොගැළපෙන අයට එන්න කියන්නේ. ගැළපෙන අය, ශ්‍රද්ධාව තියෙන අයට කතා කරනවා අපි මෙහෙම පින්කමක්. අපි මෙහෙම පින්කමක්. මේ විදිහේ පින්කමක් කරනවා. ඕගොල්ලොත් එන්න. පුළුවන් විදිහට සම්මාදම් වෙන්න. දැන් ඒ එන්න කියන්නේ ඒ වගේම පින්කම් කර කටයුතු කරන අය තමයි එන්න කියන්නේ. එතකොට එහෙනම් මේ ඇසුර නිසා කොයි තරම් ලාභයක් ලැබෙනවද? එන්නතනේ ඒ ලාභයේ සීමාව මෙච්චරයි මෙපමණයි කියලා සඳහන් කරලා ඉවර කරන්නේ. ලොකුම ලාභය මොකක්ද? මෙහෙම එකතු වෙලා කටයුතු කරනකොට හැමෝම කරන්නේ පින්කම් නිසා අපි රෞද්‍ර වූ නිරයෙන් අපි ඈතින් යටට යනවා. කෙරවල පේන්නේ නැති සංසාරේ ටික අපි මොකද කරලා තියෙන්නේ? ඒ කෙරවල පේන්නේ නැති සංසාරයෙන් ඈතර යන්නේ නිවා වීමේ මඟ තව ලං කරගන්නවා. සංසාර සාගරයෙන් ඈතර යන තොටුපොළ පේන තැනට ලං කරගන්න කටයුතු කරනවා. හැබැයි එහෙම කරන්න පුළුවන් වෙන්නේ ශ්‍රද්ධාවන්ත ඇසුරින් විතරයි. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම අපිට දේශනා කළේ පාප මිත්‍රයන්ගෙන් ඈත් වෙන්නම කියලා. පාප මිත්‍රයන්ගෙන් දුර වෙන්නම කියලා. හැම වෙලාවෙම පාප මිත්‍රයා වර්ජනය කරන්න කියලා. හේතුව කොච්චර සත්පුරුෂ වුණත් පාප මිත්‍ර ආශ්‍රයයට වැටුණොත් එයා බොහොම වේගින් දුර්ජනයෙක් බවට පත් වෙනවා. අපේ පින්නතුන් අහලා ඇති. අපේ ශාසනයේ හිටිය ධම්මරුචි කියලා වික්ෂුන් වහන්සේ නම. රහතන් වහන්සේ නම. අපේ බුදුරජාණන් වහන්සේ සුමේද තාපසතුමා හැටියට හිටපු කාලේ. ඒ කියන්නේ නියත විවරණ ගත්ත කාලේ. උන්වහන්සේ කාලේ අභිඥාලාභී ඍෂිවරයෙක්. උන්වහන්සේ ළඟ ඍෂි ප්‍රෞජ්‍යාවෙන් පැවිදි වෙච්ච කෙනෙක් තමයි මේ ධම්මරුචි කියලා කියන්නේ. කාලයක් බොහොම හොඳට හිටියා. පස්සේ කාලේ පාප මිත්‍රයන්ට අහු වුණා. පාප මිත්‍රයන්ට අහු වෙලා ඍෂි ප්‍රෞජ්‍යාව ඇතහැරියා. ඊට පස්සේ නොයේ දුරාචාර වලට ඇබ්බැහි වුණා.
එයින් පස්සේ තමන්ගේ අම්මත් මරලා දැම්මා. මේ තරම් ගුණ පුරුදු කළා. අම්මත් මරලා දාලා අවීචිත ගියා. නිරේට ගියා. මහ බෝසතාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පූර්ණේ කරනකොට පාප මිත්‍රයන්ට අහුණු තමන්ගේ ශිෂ්‍යයා සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ නිරේට දුක් විඳා. අපි භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයේ ලැබපු කාලේ තිරිසන් අපායේ විශාල මාළුවෙක් වෙලා ඉපදුනා. විශාල මාළු ගැන ධර්මයේ සඳහන් කරලා තියෙනවා. තිමිංගල, තිමිර පිංගල, යදුන් 300, යදුන් 500, යදුන් 700, දිගමත් 100. අපිට තාම ලෝකේ එහෙමයි හොයන්න බැරි වුණා. නමුත් ඔය දකින්න මහා සාගර පතුලේ අද එවන් අය ජීවත් වෙනවා. ආන් මේ වගේ ලොකු මාළුවෙක්. දැන් මේ ලොකු මාළුවට කොච්චර කෑම ඕනේද? හොඳටම බඩගිනි වෙලා. සාගරයේ උඩට මතුවලා එනකොට දැක්ක නැවක් එනවා. බඩගින්න වැඩි නැවම ගිනිනවා කියලා හිතනවා. දැන් කට අරගෙන වේගෙන් නැව දිහාට එනවා. නැවේ හිටිය සම්මා දිට්ඨික මිනිස්සු. මාළුවා කට අරගෙන එනවා දැකලා අහෝ ගෝතමෝ භගවා කියලා කෑ ගැහුවා. භගවා කියන වචනේ ඇහෙනකොටම අර මාළුවා මැරිලම ගියා. මැරිලා ගිහිල්ලා මනුස්ස ලෝකයක ගෙදරක ඉපදුනා. අවුරුදු 7ක් වයසට එනකොට මහාන වෙන්න ඕනේ කියලා අම්මයි තාත්තයි බුදුරජාණන් වහන්සේ ගාවට අර පුංචි දරුවයි කියනවා. දරුවා දැක්කහම භාග්‍යවතුන් වහන්සේ කතා කරලා අහනවා ධම්මරුචි හුඟක් කාලෙකින් නේද කියලා. එහෙමයි ස්වාමීනි එහෙමයි. මහා කල්ප අසංඛ්‍ය 4,01,000ක්ම මට ඔබ වහන්සේ මග ඇරුණා. ස්වාමීනි ආයෙනම් කවදාවත් මග ඇරෙන්නේ නැහැ ස්වාමීනි. එහෙම කියලා පැවිදි වෙලා රහත් වෙලා අපේ ශාසනය පිරිනැම්පුවා. දැන් බාහඳ පාප මිත්‍ර ආශ්‍රයයකට ලැබෙච්ච. එහෙනම් ශ්‍රද්ධාවන්තයෝ හැම වෙලාවෙම ශ්‍රද්ධාවන්තයන් ගුණ පුරන්නන් එක්කම ඉන්නවා. එහෙනම් මේ සද්ද සූත්‍රයෙන් අපිට හිතන්න ජීවිතයට එකතු කරගන්න අපි ගැන බලන්න මමත් මේ වගේද කියලා හිතන්න කරුණු කීයක් සාකච්ඡා කරන්න පුළුවන් වුණාද? මම සඳහන් කළා මේ ස්වල්පයයි කියලා. අපේ ගානක් සාකච්ඡා කරන්න කරුණු මෙතන තියෙනවා. නමුත් අපිට ධර්ම දේශනාවට තියෙන කාලයක් නිමා වෙලා තියෙන නිසා අපි ධර්ම දේශනාව මේ වෙලාවේ මෙතන නිමා කරමු. නමුත් මේ ලෝකේ සාන්ත සත්පුරුෂයන්ගේ විශේෂ අනුග්‍රහය ලැබෙන්නේ ශ්‍රද්ධාවන්තයන්ටයි. අනුකම්පාව ලැබෙන්නේ ශ්‍රද්ධාවන්තයන්ටමයි. යමක් පිළිගන්නවා නම් පිළිගන්නේ ශ්‍රද්ධාවන්තයන්ගෙන්මයි. ධර්ම දේශනා කරනවා නම් දේශනා කරන්නේ ශ්‍රද්ධාවන්තයන්ටමයි. ආන්වන් ශ්‍රද්ධාවන්තයෝ මරණින් මතු නිවනින් සැනසෙනවා කියලා දේශනා කොට වදාළා. එවන් උතුම් තැනට යන්න ඔබ අපි සියලු දෙනාටම මේ ශ්‍රේෂ්ඨ සම්බුද්ධ ශාසනයෙන් ඵල නෙලන්නේ උතුම් මනුෂ්‍ය ජීවිතයේ සාධාරණයක් කරන්න ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියන ආශිර්වාද. පින්තුනි අද මේ උතුම් වූ ධර්ම දේශනාව දේශනා කරවන්නේ ප්‍රධාන දායකත්වයේ දරනු ලබන්නේ උදේ හෙට්ටිආරච්චි මහත්මයා නිල්මිණි කොඩිතුවක්කු මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මෙම ධර්ම දානමය කුසලයේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ කිරීම සඳහාම හේතු වාසනා වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව පුණ්‍යානුමෝදනා කරනවා MHD ජයසේන පියාණන් හා උදය පුෂ්ප කුමාර සහෝදරයා දොන් ගුණපාල ඉදිරිසිංහ කොඩිතුවක්කු ලොකු තාත්තා GA ගුණදාස පියාණන් ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන අතර අපවත් වී වදාළ අතිපූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේට විහාරස්ථානයේ වැඩ සිට අපවත් වූ සියලුම ස්වාමින් වහන්සේලාට අපවත් වී වදාළ අතිපූජනීය ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසකව වැඩ සිටි
අති ගෞරවනීය නා වූ යුනේ ශ්‍රී ආර්ය ධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. රටදෑ වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් හා බෝම්බ ප්‍රහාර වලින් මියගිය සියලුම අහිංසක ජනතාවට මේ පින් අනුමෝදන් වේවා. අප සියලු දෙනා නමින් මියගිය සියලුම පින් බලාපොරොත්තුෙන් සිටින සියලු ඥාතීන්ට සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා. එල්.පී. බාලසූරිය මෑණියන්, හේමලතා කුමාරසිරි මෑණියන්, එච්. සුබසිංහ මෑණියන්, ඥානවතී තිසේරා ආච්චි අම්මා, ගජකුම්හා, චිරක් විහිගුම් යන පුතුන් දෙදෙනාට, සනත් ප්‍රියන්ත සහෝදරයා හා දිල්රුචි මහත්මිය ඇතුළු සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන අතර විහාරාධිපති ස්වාමින් වහන්සේ අතිපූජනීය අවසරයි ගොඩගම අනුරධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට රටදෑ වෙනුවෙන් සටන් වැදී ආබාධිත වූ සියලුම රණවිරුවන්ට දේශකයන්න් වහන්සේට උන්වහන්සේගේ දෙමව්පියන්ට සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඒ සියලු දෙනාට රත්නත්‍රි ආශිර්වාදය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. උදය මහත්මයා සහ නිල්මිනි මහත්මිය විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාට රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ උදාපත් වේවා. සද්ධර්ම ශ්‍රවණය කළ ලොකු කුඩා සියලු දෙනාටම පින් හා දීර්ඝායුෂ ලැබේවා. ඔබ අප සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු